කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ ලෝක ශිවංකර වූ දස බලධාරී වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, නොමිනිස්කම් දුරැර මිනිසත්කම් ඉස්මතු කරගන්නට හැකිවන පුණ්‍යකාමී දවසක් වේවායි පිවිතුරු ප්‍රාර්ථනාවක් සිද්ධ කරමින් අදත් සූදානම් වෙන්නේ සූවිසි පැය මුළුල්ලේම ධර්ම sannivedanaya නිරත ජාතියේ බෞද්ධ නාලිකාව හරහා අප ඔබේ ප්‍රඥාවේ ඇස තීව්‍ර කරනු රිසියෙන් ගෙනෙන කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන ආරම්භ කරන්නටයි. ඔබ දන්නවා සංයුක්ත නිකායේ එන එක් එක් සූත්‍ර දේශනාවන්හි අරුත් නිරුත් පැහැදිලි කර දෙමින් මේ වැඩසටහන මෙහෙවන්නේ බෞද්ධ නාලිකාව නම් වූ මේ මහා සුවිසල් මාධ්‍ය වනස්පතිය තුල තමන් වහන්සේගේ නායකත්වය ඊටාම උවමනාවෙන් කැපවීමෙන් ලබා දෙන, ඒ වගේම බෞද්ධ නාලිකාව විසින් මෙහෙවන ඒ පුණ්‍යකාමී සමාජ සත්කාර සේවාවන්ටද තමන් වහන්සේගේ ඒ නායකත්වයේ දායකත්වයේ ලබා දෙන වර්තමාන ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව අපේ මේ වැඩසටහන වෙනුවෙන් අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදීත් අප එනයින් සූදානම් වෙන්නේ සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ ඉන්දක වග්ගයේ එන සුවිශේෂී සූත්‍ර දේශනාවන් ද්විත්වයක් සාකච්ඡා කරන්නට. ඒ අනුව පළමුවෙන්ම ඉන්දක වග්ගයේ සක්ක සූත්‍රය තමයි අපි සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නේ. ඉතින් ඊට අදාළ සූත්‍ර පෙළෙහි සඳහන් කරුණු මුලින්ම පැහැදිලි කර දෙමින් ඒ හඳුන්වා දීම සිද්ධ කරන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් අපි ඇරයුම් කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අදත් අපි තා වැදගත් සාකච්ඡාවේදී වැදගත් සූත්‍ර දේශනා ද්විත්වයක් සාකච්ඡා කරනවා. පළවෙනි සූත්‍ර දේශනාව තමයි යක්ක සංයුක්තේ ඉන්දක වග්ගයේ එන දෙවන සූත්‍ර දේශනාව. ඒ තමයි සක්ක සූත්‍රය. සූත්‍රයේ සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ ඉන්දක වග්ගයේ පිටු අංක 369. මේ විදිහට තමයි සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. එක්කලක භාග්‍යතුන් වහන්සේ රජගහනුව සමීපෙහි ගිජ්ජුකුළු පහුවෙහි වැඩ වසන සේක. එතකොට ගිජ්ජකූට පර්වතයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එකල සක්ක නම් යක්ෂයෙක් භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. දැන් මේ යක්ක සංයුක්තේනේ. ඒ නිසා සක්ක කියලා යක්ෂයෙක් හිටියා. යක්ෂයා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණා. එළඹ භාග්‍යතුන් වහන්සේට ගාථායෙන් කීය. ගාථාවෙන් මේ විදිහට කියන්නේ. අනුන්ට අනුශාසනා කෙරෙහි යන යමෙක් වේද සියලු තන්හි ප්‍රහීන වූ කෙලෙස් ගැට ඇති විශේෂින් මිදුණු ශ්‍රමණ වූම තොපට එය නොමැනවි. එතකොට මේ යක්ෂයාගේ යක්ෂ
ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. එහෙමයි. එතකොට දැන් අපි හිතමුකෝ කෙනෙක් කෙලෙස් ධර්මයන්ගෙන් මිදිලා නැතු. එහෙම නැත්නම් අපි කියමුකෝ වැරදි තියෙන කෙනෙක්. එහෙම. තවත් වැරදි තියෙන කෙනෙකුට අනුශාසනා කරන්න, අවවාද කරන්න සුදුසු නැහැ. නේද? වැරදි තියෙන කෙනෙක්. එහෙමයි. එතකොට මේ යක්ෂයාගේ අදහස තමයි ඔබ වහන්සේ ළඟ වැරදි නැහැ. නමුත් වැරදි නැති වෙලා ඉදිද්දිත් වැරදි තියෙන කෙනෙකුට වැරද්ද පෙන්වන එක සුදුසු නැහැ. එහෙමයි. කියලා මේ විදිහට අදහසක් දක්වනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේකට පිළිතුරු ලබා දෙනවා. එම්බා සක්ක යම්කිසි කාරණයකින් සංවාස හේවත් මිත්‍ර ධර්මයේ හට ගනීද? සුප්‍රාඥ තෙමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි. එතකොට කියනවා බුදුරජාණන් දේශනා කරනවා යම්කිසි කාරණයකින් සංවාසයේ හෙවත් මිත්‍රත්වය හටගනීද? යම්කිසි කාරණයකින් දෙදෙනෙක් අතර හෝ පිරිසක් අතර හෝ මිත්‍රත්වයක් හටගත්තොත් එහෙම සුප්‍රාඥ තෙමේ එයට සිතින් අනුකම්පා කරන්න නොනිසි. ඒතර භාග්‍යතුන් වහන්සේත් මේ යක්ෂයාට හිතා ගන්න බැරි පිළිතුරක් තමයි ලබා දෙන්නේ. එහෙමයි. එතකොට මේ සූත්‍ර දේශනාවේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අදහසට අනුව සුප්‍රාඥතමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි. તો ප්‍රඥාවන්ත කෙනෙක් ඒ විදිහට ප්‍රඥාවන්ත කෙනෙක් අනුකම්පා කරන්න යම් කිසි කෙනෙකුට අර අනුකම්පාවෙන් ඒ වැරද්ද පෙන්ලා දෙන්නට නොනසී කියලා සුදුසු නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන පිළිතුරු ලබා දෙනවා. දෙවෙනි ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එහෙත් පහත් සිතින් අනුන්ට අනුශාසනා කෙරෙහි යන යමෙක් වේද පහත් සිතින් යුක්තව යම් කිසි කෙනෙකුට අනුශාසනා කරන්න ඕන කියලා හිතනවා නම් එහින් බැඳීමක් නොවේ. එතකොට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එය අනුකම්පාවයි කරුණාවයි. ඒක තමයි අනුකම්පාව කියලා කියන්නේ, කරුණාව කියලා කියන්නේ. එහෙමයි. එතකොට අපිට මෙතනින් පැහැදිලි වෙනවා අපි ගත්තොත් එහෙම එහෙත් පහත් සිතින් අනුන්ට අනුකම්පා කෙරෙහි යන යමෙක් වේද ඒන් බැඳීමක් නොවේ. එතකොට දැන් සක්‍රයා මේ කියන සක්ක යක්ෂයාගේ අදහස උනේ බැඳීමක් ඇති වෙයි කියලා. එහෙමයි. එතකොට යක්ෂයෝ කැමති නැහැ කෙනෙක් අතර මේ බැඳීමක් ඇති වෙනවට. එහෙමයි. එතකොට තනි තනියෙන් මේ යක්ෂයන්ට ඒ විදිහට ඒ සත්වයෝ දැහැ ගන්න පුළුවන් කමක් නැහැ. ගොදුරු කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි බියටපත් වෙලා මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අර මිත්‍රත්වයෙන් ඉඳලා එහෙම නැත්නම් අපි හිතමු වැරදි නැති කෙනෙක් වැරදි නැති කෙනෙක් වැරදි තියෙන කෙනෙකුට අවවාද කරන එකත් එහෙමයි. ඊළඟට වැරදි තියෙන කෙනෙක් තියෙන කෙනෙකුට අනුකම්පා කරන එකත් ඒ අතර බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒ දෙකෙම බැඳීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. නේද? ඒ දෙකම අවාසි සහගතයි මේ යක්ෂයාට.
ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බොහෝම කල්පනාවෙන් බොහෝම ඒ විදිහට මේ යක්ෂයාට විශේෂයෙන්ම යක්ෂයා හිතාගන්න බැරි විදිහට තමයි මේ පිළිතුර ලබා දීලා තියෙන්නේ. ඉතින් අනුකම්පාවෙන් යුක්තව අනුශාසනා කරනවා නම් එතෙන්දී බැඳීමක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම තමයි ඒ තුලින් වැරද්ද හදා ගන්නවා. ඒ තුලින් තමයි වැරද්ද හදා ගන්න පුළුවන් වෙන්නේ කියලා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ මෙතින් දේශනා කරන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපි කතාවටත් කියන්නේ ඔවාදිනු පරහට තමා සම්මතේහි පිහිටා සිට කියලා. ඉතින් මේ අනාදි වශයෙන් බලන කල අපි සූත්‍ර පෙළට අදාළ ඒ සක්ක සූත්‍රය විග්‍රහ කරගත්තා. ඒ වගේම එහි අටුවා දේශනාවත් අපි කොයි විදිහටද නිර්වචනය සපයන්නේ කියලා ඔබ වහන්සේගෙන් ඊටාම කරුණාවෙන් විමසා දැනගන්නට කැමතියි. අවසහන් අටුවා දේශනාව තුළ ලොකු විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මේ පාලි වචනවල එහෙම නැත්නම් මේ ගාථා වල ඒ වචනවල අදහස් කීපයක් තමයි තේරුම තමයි දක්වලා තිබෙන්නේ. එතන සඳහන් වෙනවා සක්ක නාමකෝ. එතකොට ඇයි මේ සක්ක කියලා කියන යක්ෂයාට නම් තබුවේ? එනම් ඇති එක් යක්ෂයෙක් හේ මාරපාක්ෂික යක්ෂයෙකි. එතකොට අර මාරපාක්ෂික යක්ෂයෝ කියලා කියනවනේ. කියන්නේ දැහැගන්න කෙනෙක් දැහැගන්න නිතරම බලාගෙන ඉන්න. එහෙමයි. කෙනෙක් තමයි එතකොට මේ යක්ෂයා. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා විප්පමුත්තස්ස භව තුනකින් මිදුණු හට. එතකොට කාම භවය, රූප භවය, අරූප භවය කියලා භවයන් තුනක් තියෙනවා නේ. ඒ භව තුනෙන්ම මිදුණු බව තමයි විප්පමුත්තස්ස කියලා කියන වචනයෙන් අදහස් කරන්නේ. එහෙමයි. ඒ වගේම යදඤ්ඤං යං අඤ්ඤං වන්නේන හේතුවෙන් කියලා කියන එක අදහස් තමයි. එතකොට යං අඤ්ඤං කියලා සඳහන් වෙන්නේ යම්කිසි හේතුවකින්. ඒකත් අදහස් වුණා මෙතන ඒ විදිහට මේ සූත්‍ර දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථාවේ. ඒ වගේම සංවාසෝ එක්ව විසීම. මේ වචනේ අදහස කවුරුත් දන්නවනේ නේද? සංවාසය කියලා කියන එක්ව විසීම. ඊළඟට මෙතන සඳහන් වෙනවා සකි ධම්මෝ කියලා වචනයක්. සකි ධම්මෝ. සකි ධම්මෝ කියලා කියන්නේ මිත්‍ර ධර්මයට. එහෙමයි. ඒ වගේම මිත්‍ර ධර්මය මිත්ත ධම්මෝ මිත්‍ර ධර්මයේ මිතුරු ධර්මය කියලා කියන එක තමයි සකි ධම්මෝ කියලා කියන්නේ. ඊළඟට සඳහන් වෙනවා සප්පඤ්ඤෝ සුප්‍රඥ ඌයේ. ඒ සුප්‍රඥ උතුමන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ නමක් යම් කිසි කාරණයකින් සංවාසයේ හේවත් මිත්‍ර ධර්මය විසින් මිත්‍ර ධර්මය හටගත්තට පස්සේ සුප්‍රඥතමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි. ඒ වගේම එහෙන් පහත් සිතින් අනුන්ට අනුකම්පා කරේ යන යමෙක් වේද එහෙන් බැඳීමක් නම් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි අනුකම්පාව කියලා කියන්නේ, කරුණාව කියලා කියන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි, රහතන් වහන්සේ නමකටත් වගේ නෙවෙයි. භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ මහා අනුකම්පාව සහ මහා කරුණාව. එහෙමයි. ඉතින් ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා එතකොට කෙනෙකුට මාරයකට මාර ප්‍රශ්නයකට නේද? එහෙමයි. මාර ප්‍රශ්නයකට යක්ෂයෙක්ගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන විදිහ හිතා ගන්නවත් බැරි විදිහට තමයි එහෙමයි. ඒ පිළිතුර ලබා දෙන්නේ. එතකොට ඒ කාරණේ තමයි සහන් අටුවා දේශනාව තුළ උනත් සඳහන් වෙන්නේ. එහෙමයි.
අපි පළමු කොට අද දවසේදී පළමු අර්ධයේදී සාකච්ඡා කළේ සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ ඉන්දක වර්ගයේ සක්ක සූත්‍ර දේශනාව. අපි මීළඟට ඔබට පොරොන්දු වුණා සූත්‍ර දේශනාවන් දෙකක් අද සාකච්ඡා කරනවා කියන කාරණාව. ඒ අනුව ඉන්දක වර්ගයේ සුචිලෝම සූත්‍ර දේශනාව වෙත අවධානය යොමු කරන්නට තමයි අපේක්ෂා කරන්නේ. මේ සියල්ල අවසන පොදුවේ මේ ධර්ම කාරණාවන් කොහොමද අපේ ජීවිතයට ගලපා ගන්නේ කියන කාරණාවත් අපි විමසා දැනගන්නට බලාපොරොත්තු වෙනවා නායක ස්වාමීන් වහන්සේගෙන්. ඊට පෙර ආතුව මා කැමති විමසන්න නායක ස්වාමීන් වහන්සේ සූත්‍ර පෙළට අදාළව කොහොමද මේ සුචිලෝම සූත්‍ර දේශනාව විග්‍රහ කර දී තිබෙන්නේ? සහන් සාමාන්‍යයෙන් සුචිලෝම කියලා කියන සූත්‍ර දේශනාව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශකයන් වහන්සේලා ධර්ම දේශනාවකදී මාතෘකා කරගන්න සූත්‍ර දේශනාවක්. එහෙමයි. ඒ නිසා සුචිලෝම කියලා කියන යක්ෂයා ගැන අපේ සදහැවතුන් බොහොම දෙනෙක් දන්නවා. අපි බලමු සුචිලෝම සූත්‍ර දේශනාව කොහොමද පෙළට සහ අටුවා දේශනාවට අනුව සඳහන් වෙන්නේ කියලා. එක් කලයක භාග්‍යතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්ෂයාගේ භවනයේහි තක්කි මංචයෙහි වැඩවසන සේක. එකල්හි කර යක්ෂ තෙමේ සුචිලෝම යක්ෂ තෙමේ භාග්‍යතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරේ. එතකොට යක්ෂෝ දෙන්නෙක් හිටියා සුචිලෝම සහ කරලෝම කියලා යක්ෂයෝ දෙන්නෙක්. ඉක්බිති කරලෝම යක්ෂ තෙමේ. දැන් මේ ඉන්නේ එතකොට සුචිලෝම යක්ෂයාගේ භවනයේහි ආසන්නයේ. එහෙම. ඒ ආසන්නයේ ඉන්න ගමන් මේ දෙන්නත් එක්ක ඉන්නකොට ඉක්බිති කරලෝම යක්ෂ තෙමේ මේ ශ්‍රමණේකයි සුචිලෝම යක්ෂයාට මේ කිය. දැන් එතකොට සුචිලෝම කියලා කියන්නේ මේ යක්ෂයන්ගේ මේ යක්ෂයාගේ පරම්පරාවෙම එහෙමයි. මේ යක්ෂය ඇතුළුව ලෝම පිහිටලා තියෙන්නේ ඉදිකටු වගේ. ඉදිකටු වගේ. ඒ වගේම කරලෝම යක්ෂයාගේ ලෝම පිහිටලා තියෙන්නේ ඒ වගේම තියුණු කටු වගේ. ගස්වල කටු තියෙනවනේ තීනු කටු අන්න ඒ වගේ. එතකොට මේ යක්ෂයෝ දෙන්නම පීඩා විඳිනවා. තාම මේ ඒකට හේතුව තමයි මේ ලෝම ටික එක ලෝම ගහක් දැන් සුචිලෝම කියලා කිව්වහම ඉදිකටු වගේ ඇනෙනවා. තමන්ගේම ඇඟේ ඇනෙනවා. එහෙමයි. තමන්ගේ ඇඟේම ඇනෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඒ වගේ ටිකක් තියුණු විස සහිත ලෝම තියෙන සත්තු දලඹු වගේ තියෙන සත්තු ඒ සත්තුන්ගෙත් ඇනෙනවා ඇති හිම. එහෙමයි. නේද? දැන් දඟර ගහනකොට එහෙම ඇනෙනවා ඇති. එහෙමයි. නේ? ඉතින් අන්න ඒ වගේ හරීම දුකටපත් වෙච්ච පීඩාවෙන් ඉන්න වේදනාවෙන් ඉන්න යක්ෂෝ දෙන්නෙක් තමයි මේ යක්ෂෝ දෙන්නා. එහෙමයි. ඒ කාරණේ මේ අටුවා විශ්සසහිතව සඳහන් වෙනවා මම මේ මුලින් මතක් කළේ ඒකයි. එතකොට මේ දෙන්නා මෙහෙම ඉන්නකොට කරලෝම යක්ෂයා තමයි සුචිලෝම යක්ෂයාට කියන්නේ මේ ඈතින් වඩින්නේ මේ භාග්‍යතුන් වහන්සේ. මේ ශ්‍රමණයෙක් නොවේ. එතකොට සුචිලෝම යක්ෂයාට කියනවා මේ ශ්‍රමණේකයි සුචිලෝම යක්ෂයාට කියනකොට සුචිලෝම යක්ෂයා කියනවා මේ ශ්‍රමණයෙක් නොවේ. මේ ශ්‍රමණයෙක් නොවේ මේ ශ්‍රමණයෙකි. හේ ප්‍රශ්නයෙක් දෝ නොහොත් ශ්‍රමණයෙක් දෝයි දැනගනිමි. ඉක්බිති සුචිලෝම යක්ෂතමේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹී. දැන් මේ දෙන්නට කල්පනා වුණා ඔව් දැන් ශ්‍රමණෙක් වගේ පේනවා.
නමුත් ඒක ප්‍රශ්නයක් වුණා සුචිලෝමට. අපි ශ්‍රමයේක්ද නැද්ද කියලා කියන එක අපි ගිහිල්ලා කතා කරලා බලමු. එහෙමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ළඟට එළඹිලා. එළම භාග්‍යතුන් වහන්සේට කය එළවීය. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ පෙනී සිටියා කියලා කියන එක තමයි කියන්නේ. එහෙමයි. ශරීරය හොඳට පෙන්වුවා. එහෙමයි. ඊළඟට එකල්ලි භාග්‍යතුන් වහන්සේ කය මදක් ඉවත් කළේය. ඒ කියන්නේ ළඟටම ගිහලා කිට්ටුවටම ගිහලා ඇනෙන්න වගේ සැලසුවා. එහෙමයි. බලන්න නේද? දැන් අපි ගත්තොත් අපි දන්න සත්තු අතර ඊටාම කටු සහිත සතෙක් තමයි ඉත්තෑවා. එහෙමයි. නේද? එහෙමයි. ඉත්තෑවත් මොකද කරන්නේ? Taman දැහැ ගන්න එන සත්තුන්ට තමන්ගේ මුහුණ සහ කකුල් යටපැත්තට තියෙන විදිහට තියාගෙන එහෙමයි. අර පැත්තට හැරිලා පිටිපස්සට හැරිලා ඇනින්න සලස්සනවා. එහෙමයි. පැන අනිනවා. එහෙමයි. නේද? දැන් මේ හරි වැඩක් තමයි මේ දෙන්නත් කරන්න මේ. එහෙමයි. කය එළවීය කියලා කියන්නේ ශරීරයේ ඒ දෙසට හරවලා භාග්‍යතුන් වහන්සේට නිකන් ඇනෙන්න වගේ හිටගත්තා. එහෙමයි. හිට ගන්නකොට ඉක්බිති සුචිලෝම යක්ෂතේ මේ භාග්‍යතුන් වහන්සේට මේ කීය. මහාන මා කෙරෙන් බිය වෙයිද? මට බය වුණාද කියලා අහනවා. එහෙමයි. ශ්‍රමණේ මට බය වුණාද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඇවැත්නි මම තා කෙරෙන් නොබමි. එහෙත් තාගේ පහස ලාමකය. මං උඹට බය නෑ නේද? එහෙමයි. උඹේ ස්පර්ශය මට හරි ලාමකයි. එහෙමයි. වේදනා සහගතයිනේ. එහෙමයි. නේද? භාග්‍යතුන් වහන්සේටත් වේදනාව දැනෙනවනේ. එහෙමයි. එතකොට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි ඇවැත්නි මම තා කෙරෙන් නොබමි. මම බය නෑ. ඔබට මම බය නෑ. නමුත් ඔබේ පහස ස්පර්ශය නම් හරිම කටෝරයි ලාමකයි. එහෙමයි. ඊළඟට සුචිලෝම කියනවා මහාන තා ප්‍රශ්නයක් විචාරණෙමි. මහාන ඉඳින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි. මොනවද බය කරනවා. භාග්‍යතුන් වහන්සේ මාර්ග බය කරනවා. මම ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න තුලින්ම ඔබගේ සිත වික්ෂේපයට පත් කරන්න මට පුළුවන්. එහෙමයි. තාගේ හෘදය හෝ පලන්නේ නැමි. හිතා ගන්න බැරි වුණාම හදවත පැල්ලා යනවනේ. එහෙමයි. උත්තර දෙන්න බැරි වුණාම නේද? එහෙමයි. ඒ විදිහට මට කරන්න පුළුවන්. දෙපාගෙන හෝ ගඟ පරතර දමන්නෙමි. එතකොට අපිට මට පුළුවන් කකුල් දෙකෙන් අල්ලලා මේ ගඟෙන් එහාට විසි කරන්න. මට පුළුවන්. එහෙමයි. කියලා සුචිලෝම කියනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇවැත්නි යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේද හෘදය හෝ පලන්නේද දෙපාගෙන හෝ ගඟ පරතර දමන්නේද දෙවියන් මරුන් බමුන් සහිත ලොවෙහි මහන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දෙකු මම නොම දකිමි. ඇවැත්නි එහෙත් තෝ යමක් කරනු කැමැත්තේ නම් අස. එතකොට උත්සාහ කරන්න කියලා කියනවා. මාහන කරන්න පුළුවන් නම් උත්සාහ කරන්න කියලා කියනවා. නේද? දැන් එතකොට හෘද මාංශය පාලනවා කියලා කිව්වා. ඊළඟට මනස වික්ෂේපයට පත් කරනවා කියලා කිව්වා. එහෙමයි. හිතා ගන්න බැරි විදිහට.
ඊළඟට කකුල් දෙකෙන් අල්ලලා ගන්තරේ එහා පැත්තට විසි කරනවා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ දෙවි මිනිසුන් සහිත ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ මම එහෙම කෙනෙක් එහෙම පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ. එහෙමයි. පුළුවන් නම් එහෙම කරන්න කියලා කිව්වා. එහෙමයි. නේද? පුළුවන් නම් එහෙම කරන්න. ඉතින් මේ වෙලාවේ අතකෝ සුචිලෝමෝ යක්කෝ භගවන්තං ගාථා යජ්ජ භාසේ. ඉක්බිති සුචිලෝම යක්ෂත මේ ගාථාවෙන් කීය. රාගයත් ද්වේෂයත් කුමක් මූල හේතු කොට ඇද්ද? දැන් ඔන්න ප්‍රශ්න අහලා අර සිත වික්ෂේප කරන්න දැන් මේ හදන්නේ. එහෙමයි. සූදානම් වෙන්නේ. එහෙමයි. එහෙම හිතලා දැන් මේ විදිහට උපක්‍රමශීලීව භාග්‍යතුන් වහන්සේගේ හිත වික්ෂේප කරන්න ප්‍රශ්නයක් අහනවා. එහෙමයි. නේද? රාගයත් ද්වේෂයක් කුමක් මූල කොට හේතු කොට ඇද්ද? කුසල් දහම්හි නොඇල්මක් ඊළඟට පස්කම් පිළිබඳ ඇල්මක් ලොඹු දහ ගැනුමක් කුමකින් හටගත්තෝද? එතකොට මේ රාගයක් හරි ද්වේෂයක් හරි මේ දෙකට හේතුව මොකද්ද? රාගයට හේතුව මොකද්ද? ද්වේෂයට හේතුව මොකද්ද? කුසල් දහම්හි ඇලීමක් නැති වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. ඊළඟට ගම් දරුවන් අල්ලාගත් කවුඩකු බැහැර කරන්නාක් මෙන් විතර්කයෝ කොතැනින් ඉපිද කුසාසිත බැහැර කෙරේද? උපමාවකුත් කියනවා. උපමාවක් කියනවා ගමේ ෆොල්ලෝ එකතු වෙලා එහෙමයි. නේද? ගමෙන් ගම්දරුවෝ එකතු වෙලා මේ කපුටන් අල්ලලා නේද? කපුට එලවනවනේ. එහෙමයි. එහෙම කපුටන් අල්ලගෙන කපුටෝ එලවන්නේ කොහොමද? ආන්නේ වගේ විතර්කයෝ කොතැනින් නිපද මොනවා හරි මේ හිතේ තියෙන විතර්ක ඉපදුලා සැක පහළ වෙලා එහෙමයි. ඒ විදිහට මේ කුසාසිතක් හට ගන්නවා නම් ඒ කුසාසිත බැහැර කරනවා. ඒකට හේතුව මොකක්ද? කියන්න බලන්න. එහෙමයි. නේද? එතකොට සුචිලෝම කරලෝම කියලා කියන යක්ෂයෝ දෙන්නත් හරිම බුද්ධිමත් බුද්ධිමත් දෙන්නේ. එහෙමයි. දැන් භාගතුන් වහන්සේ ඒකට පිළිතුරු ලබා දෙනවා හේතු මොනවද කියලා. එහෙමයි. රාගයත් දේශයත් මේ අත්භව මූල හේතු කොටගෙන ඇත. එතකොට ආත්මයක් තියෙන හින්දා තමයි එහෙමයි. නේද? ආත්මයක් තියෙන නිසා තමයි රාගය සහ ද්වේෂය හටගෙන තියෙන්නේ. රාගය සහ ද්වේෂය හටගෙන තියෙන්නේ. අරතියත් ඊළඟට රතියත් ලොඹු දහ ගැනුමත් මේයින්ම හටගන්නේය. දැන් ආත්මයක් එහෙම නැත්නම් භවයේ හටගත්තට පස්සේ තමයි රාග ද්වේෂ දෙක හටගන්නේ. ඉපදීම නිසා තමයි රාග ද්වේෂ දෙක හටගන්නේ. එහෙමයි. එහෙම හටගත්තට පස්සේ තමයි කෙලෙස් ධර්මයන් කෙරෙහි ඒ විදිහට අලසකමක් කෙලෙස් ධර්මයන් කියන්නේ කුසල ධර්මයන් උපදවා ගැනීම කෙරෙහි නොයල්මක් හටගන්නේ. එහෙමයි. නොයල්මක් හටගන්නේ. ඒ නිසා තමයි ලොමු දැහැ ගැනීම ඇති වෙන්නේ. බය හටගන්නේ. එහෙමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විතර්කයෝ මේයින්ම හටගෙන ගම්දරුවන් කවුඩක බැහැර කරන්නාක් මෙන් අකුසල්සිත බැහැර කෙරෙත්. ඒ නිසා තමයි විතර්කයෝ පහළ වෙන්නේ. සැක හටගන්නේ. එහෙමයි.
නේද? හැමෝම සැකයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ සැකයෙන් ජීවත් වෙන්න හේතුව තමයි භවයේ තියෙනවා. එහෙම නැත්නම් ඉපදීම තියෙනවා. ඒ ඉපදීමට හේතු තියෙන නිසා ඒ විදිහට රාග ද්වේෂ හට ගන්නවා. රාග ද්වේෂ ටික හටගත්තට පස්සේ ඊළඟට කුසල් ධර්මයන් කෙරෙහි නොයල්මක් ඇති වෙනවා. ඒකම ඒත් එක්කම ලොමු දැහැ ගැනීමක් ඇති වෙනවා. බයක් හට ගන්නවා. බය තැති ගැනීම හට ගන්නෝනේ. ඒ බය තැති ගැනීම හට ගන්න නිසා මොකද වෙන්නේ? ආයෙත් කුසල්සිත බැහැර වෙලා කුසල්සිත බැහැර වෙලා යනවා. අකුසල්සිත හට ගන්නවා. හරියට ගමට හානි කිරීම සඳහා කවුඩන් කපුටන් එනවා වගේ මේ හිතේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දෙවෙනි ගාථාවෙන් දේශනා කළා අත්බවින් හටගත් විතරකයෝ තෘෂ්ණායෙන් හටගත්තෝය. ඊළඟට ඊට පස්සේ ආයෙත් මේක හේතු ඵල ධර්ම වශයෙන් අනිත් පැත්තට සිද්ධ වෙනවා. නේද? يعني විතරක හටගත්තට පස්සේ ආපහු තණ්හාවට පෙරලෙනවා ඒක. එහෙමයි. ඒ තණ්හාවට පෙරුණාට පස්සේ නුගරුක්හි අරලුමෙනි. එතකොට මෙතන සඳහන් වෙනවා නුග ගහක තියෙන නුග ගහේ හටගත්ත අරලු වගේ. බොහෝ වූ විතර්කයෝ කාම වස්තුන්හි වෙසෙසින් ඇලුනායෝ. එතකොට අපි දන්නවා පරපෝෂිත සාක. එහෙමයි. නේද? පරපෝෂිත සාක. දැන් අපි දන්නවා සාමාන්‍ය නුගගස් වල ගෙඩි යම් කිසි කුරුල්ලෝ සත්තු කාලා ගිහිල්ලා තවත් ගස්වල මේ ඒ පරපෝෂිත පරපෝෂිත සාකයක් විදිහට වැඩෙනවා. එහෙමයි. ඒ වගේම තමයි අරලු වගේ තවත් ඒ විදිහට සාකවල තියෙන ඵලයෙන් හටගන්නේ බීජ අපි ගත්තොත් නුග ගස්වල තියෙන නුග ගස්වල තැන් වල රැඳිලා එහෙමයි අරලු හැදෙන්න පුළුවන්. නේද? එහෙමයි. එහෙම හට ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ තණ්හාවේ ස්වභාවය, ඇලීමේ ස්වභාවය ගැන මේ කියන්නේ. එහෙමයි. ඊළඟට බොහෝ වූ විතර්කයෝ කාම වස්තුන්හි විශේෂින් නැලුනාය. එතකොට බොහෝ විතර්කයෝ නේද? බොහෝ විතර්කයෝ කාම වස්තුන් කෙරෙහි විශේෂින් නැලුනාය. බොහෝ විදියට ඇලෙන්න පුළුවන්. ඒකට විතර්ක බහුල වුණාට පස්සේ නේ. එහෙමයි. ඒ වගේ මෙතන සඳහන් වෙනවා වෙනෙහි ගැවසීගත් මාළුවා වැලක් මෙනි. වනයේ තියෙන මාළුවා කියලා වැල් වර්ගයක් තියෙනවා. එහෙමයි. ඒ මාළුවා වැල් වගේ හරියට. මාළුවා කියලා කියන වැල් වර්ගයේ කොළ තියෙන්නේ උඩ අතට ගොට්ටක් වගේ. එහෙමයි. ගොට්ටක් වගේ. ඒතර මාළුවා කියන වැල් වර්ගයේ පරපෝෂිත සාකයක්. ඒ කියන්නේ වැලක්නේ. දැන් වැල යන්න ඕනේ ගහක. එහෙමයි. එතෙන්න ඕනේ. ඒ තුනට පස්සේ මේක ගොඩාක් වර්ධනය වුණාට පස්සේ අර සාකේ මැරිලා යනවා. එහෙමයි. සාකේ මැරිලා ගිහිල්ලා මේ සාකේ දිරනවා. දිරුවට පස්සේ මොකද වෙන්නේ? ශාකයේ නොදිරන තරමට, ඒ කියන්නේ ශාකයේ ශක්තිමත් භාවයේ තියෙන තරමට දරා ගන්න පුළුවන්. එහෙමයි. වැලේ තියෙන බර දරා ගන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒ ශාකයේ දිරලා ගියාට පස්සේ අර වැල් වල තියෙන කොළවලට වතුර පිරීලා ගහ කඩාගෙන වැටෙනවා. ආන්නේ වගේ ස්වභාවයක් තමයි මාළුවා වැලේ තියෙන්නේ. යක්ෂය අසව යම් කෙනෙක් ඒ ආත්මභාවයත්
ඊට යමක් මූල හේතු වේ නම් එයත් දනිද්ද. ඔහු ඒ දුරු කෙරෙත්. දැන් මේකට හේතු දන්නවනම් රාගයට, ද්වේෂයට, දැන් විතර්ක බහුල වීමට කියන්නේ ඇත්තටම ඒක තමයි මෝහය කියලා කියන්නේ. එහෙමයි. විතර්ක කියලා කියන වචනෙන් අදහස් කරන්නේ මෝහය කියලා කියන එක. එහෙමයි. විතර්ක බහුල වෙන්නේ මෝහය නිසානේ. එහෙමයි. ඒ නිසා. එතකොට රාග ද්වේෂ මෝහ කියලා කියන එක තමයි මෙතෙන්දි කියන්නේ මේ. එහෙමයි. රාග ද්වේෂ මෝහ කියලා කියන තුනම එකතු වුණාට පස්සේ ඒකට තණ්හාව කියලා කියනවා. නේද? තණ්හාව කියලා කියනවා. ඉතින් මේ තණ්හාව නිසා තමයි එතකොට ඉදිරියේදී නැවත නැවත ආත්මභාව හටගන්නේ. රාගයේ ද්වේෂයේ මෝහයේම හේතු වෙලා භවය හට ගන්නවා. ආපෝ භවයේ දිගින් දිගටම පවතිනකොට රාග ද්වේෂය ආපහු රාග ද්වේෂ මෝහ වල පැවැත්ම ඇති වෙනවා. එහෙමයි. මේ දෙක මේකට හේතු දන්නවනම් රාගයට හේතුව දන්නවනම් ද්වේෂයට හේතුව දන්නවනම් විතර්ක එහෙම නැත්නම් මෝහයට හේතුව දන්නවනම් ඒ හේතු ටික දුරු කරනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එහෙමයි. ඔහු තරණය කිරීමට දුෂ්කර වූ තරණය නොකළ විරු මේ චතුරෝගය නැවත නූපදීම සඳහා තරණය කෙරෙත්. අන්න පිළිතුරු ලබා දෙනවා භාග්‍යතුන් වහන්සේ. චතුරෝගයේ තියෙනවනේ නේද? කාමෝගය, භවෝගය ආදි වශයෙන් ඒ චතුරෝගයන් සම්පූර්ණයෙන්ම අවිජ්ජාෝග භවෝග කියලා කියන ඒ විදිහට චතුරෝගයන් සම්පූර්ණයෙන්ම දුරු කරනවා කියලා ඉපදීම නැති කරනවායි කියලා භාග්‍යතුන් වහන්සේ අවසාන වශයෙන් මේ සුචිලෝමටයි කරලෝමටයි පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ හිතාගෙන හිටපු කාරණේ අමතක වෙලා නේද? සම්පූර්ණයෙන්ම මේ හේතු ටිකක් ඒ දෙන්නගේ හිතින් නැති වෙලා ඒ දෙන්නට පුළුවන්කම ලැබුණා ඒ දෙන්නම দমনය කරගන්න. එහෙමයි. ආවේ භාග්‍යතුන් වහන්සේ පරාජයට පත් කරන්න නේද? මේ දෙන්නට මොකද වුනේ? තමන් පරාජයට පත් වුණා කියලා පිළිගන්න සිද්ධ වුණා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනාවන් විත්වේම සාකච්ඡා කරමින් අවසන අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි ස්වයංව দমনය වෙන්න බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ලැබෙන හොඳ අවස්ථාවක් තමයි මේ යක්ෂයන්ට උදා වුණේ. ඒ අවස්ථාවන් තුල. ඒ අනුව අද අප සාකච්ඡා කළ සංයුක්ත නිකායේ යක්ක සංයුත්තේ ඉන්දක වර්ගයේ පළමු සූත්‍රය ලෙස සක්ක සූත්‍රය අද සාකච්ඡා කළා. ඊළඟට අප සුචිලෝම සූත්‍ර දේශනාව සාකච්ඡා කළා. මේ සූත්‍ර දේශනාවන් ද්විත්වයම ගත්කල නායක ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි ඇතැම් වෙලාවට මාන්නය පෙරදරි කරගෙන තමයි මේ අනාදි වශයෙන් යක්ෂයන් බුදු පියාණන් වහන්සේ ඉදිරියට පැමිණෙන්නේ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ සතු ඒ පුරිස ධම්මසාරති ගුණයම උපයෝගී කරගෙන බුදු පියාණන් වහන්සේ ඒ යක්ෂයන්ව দমনය කරන්න දරූ ප්‍රයත්නය අපිට මේ සූත්‍ර දේශනාවන් තුලින් විග්‍රහ වුණා. අපි කැමති මේ සූත්‍ර දේශනාවන් වලට අදාළවම මේ අධ්‍යතනයේ වෙසෙන අප කොහොමද ධර්මෝපදේශයන් අපේ ජීවිතයට ළඟා කරගන්නේ, මේ කාරණාවන් කොහොමද අපි අපේ දිවි පෙවතට ඈඳාගන්නේ කියලා ඔබ වහන්සේගෙන් විමසා දැනගන්න. අපි මේ හැම සූත්‍ර දේශනාවකින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට යමක් එකතු කරගන්න. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම තමයි මේ සෑම සූත්‍ර දේශනාවකම තියෙනවා සම්මුති දේශනාව සහ පරමාර්ථ දේශනාව වශයෙන් තමන්ගේ විමුක්තිය සඳහා නැත්නම් මාර්ගඵල උදා කර ගැනීමට තරම් ශක්තියක් ධර්ම ශක්තියක් මේ තුල ගැබ් වෙලා තියෙනවා. අපි බලමු අටුවා දේශනාවටත් අනුව ඒ කොහොමද ඒක අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා. එහෙමයි. ඉතින් සඳහන් වෙනවා ගායායන්. එතකොට ගයා ගමෙහි තමයි වැඩ සිටියේ. ගයාවට නොදුරෙහි පිහිටි ගමක් ඇසුරු කොටගෙන යනු අර්ථයයි.
ටංකිත මඤ්ඤේන දිග ඇඳක කකුල් මැද විද ඇඳ වියල ඇතුළු කරවා කරන ලද ඇඳෙහි එහි මේ ඉහළම මේ පලහයයි නැත. එතකොට මේ ඇඳේ ස්වභාවය තමයි මේ කියන්නේ. ඒක දෙන්න වාඩිලා හිටපු ඇඳ. එතකොට ඇඳක තමයි වාඩිලා ඉඳලා තියෙන්නේ. හරවා අතුරන ලද්දේ වුවද එලෙසම වෙයි. එතකොට මේ ඇඳ හදලා තියෙන විදිහ තමයි මේ කියන්නේ. එය දේවස්ථානයේ තබත් ගල් 4ක් මත ගල් ලෑල්ලක් අතුරා කරන ලද ගෙයද ටංකිත මංච. එතකොට මංච කියලා කියන්නේ ඇඳනේ. කියනු ලැබේ. සුචිලෝමස්ස ඉදිකටු සමාන ලොම් ඇති. හේ කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ විදිහට උපදින්න හේතුව තමයි මේ කියන්නේ. එහෙමයි. සුචිලෝම කියලා කියන්නේ ලොම් තේන එතකොට ඉදිකටු වගේ. එහෙමයි. මේ ඉදිකටු වගේ ලොම් වලින් මේ යක්ෂයෝ හැම වෙලාවම පීඩා විඳිනවා. මේ දුකට හේතුව මේ විදිහේ මේ විපාකයට හේතුව මේ කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා ඉඳලා තියෙනවා. දුරස්ථානයක සිට පැමිණියේ දහදිය මල තැවරුණු සුරුරෙන් යුතුව මැනවින් පරවන ලද සංඝික ඇඳෙහි අනාදරයෙන් ඇතිරිල් නොදමා හොත්තේය. අන්න මොකද කළේ? කර්මය නේද? කර්මය මොකද්ද? පැවිදි වෙලා ඉඳලා තියෙන්නේ. ඈත ඉඳලා වඩිනකොට දහඩිය තැවිරිච්ච. ඒ වගේම ඒ විදිහට තවත් සත්තුන්ගේ හරි තමන්ගේ හරි ඒ විදිහට පිරිසුදු නැතුවනේ. එහෙමයි. ඒ පිරිසිදු නැතුව ඒ වස්ත්‍රයෙන් යුතුවම සීවරයෙන් යුතුවම මොකද කළේ? සාංගික ඇඳෙහි මේ ඇතිරුණා. එහෙමයි. වැතිරුණා. ඇතිරිල්ලක් දාන්නේ නැතුව. එහෙමයි. ඇතිරිල්ලක් දාන්නේ නැතුව. පිරිසුදු සිල් ඇති ඔහුගේ ඒ ක්‍රියාව පිරිසුදු වස්ත්‍රෙහි කළු ලපයක් මෙන්විය. හැබැයි සිල්වත්. එහෙමයි. ශාරීරික වශයෙන් අපිරිසුදු වුණාට එහෙමයි. මානසික වශයෙන් සිල්වත්. ඒ ආත්භාවයෙහි විශේෂත්වයකට පත්වීමට නොහැකි වූයේ, ඒ කියන්නේ මාර්ගඵල ලබා ගන්න බැරි වුණා කියන එක. නොහැකි වූයේ කාලක්‍රියා කොට ගයා ගම්දොර කසල දමන තැනක යකෙකු වී උපන්නේය. කසල දාන තැනක යක්ෂයෙක් කියලා ඉවරලා තියෙනවා. දැන් අපි දන්නවනේ නගරවල නම් එකතු වෙන කුණු ටික ගිහිල්ලා එකතු කරනවා, දානවා. ගමේ නම් එකතු වෙන කුණු ටික ගිහිල්ලා දානවා. නේද? ඉතින් මේ කුණු ගිහිල්ලා දාන තැනක තමයි මේ යක්ෂයන්ගේ භවන තිබිලා තියෙන්නේ. උපන් හැටියේම ඔහුගේ මුළු සිරුර ඉදිකටු වලින් විදින්නාක් මෙන් හටගෙනිනි. ඉක්බිති දිනක් භාග්‍යතුන් වහන්සේ පාන්දරම ලෝකය අවලෝකනය කරනසේක් ඒ යක්ෂයා ප්‍රථම ආවර්ජනයෙහිම අක්ෂිගෝචරයට පැමිණියා. එතකොට භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට ඉස්සෙල්ලාම දැක්කේ මේ සුසිලෝම කරලෝම දෙන්න. දැක ඔවුන් එක් බුද්ධාන්තරයක මහා දුකක් වින්දේය. කිම මා වෙත පැමිණ
යහපතක් වන්නේ දැයි සිතා බලනසේක පළමු මගට සෝහන් මගට ඇති උපනිශ්‍රේ දුටුසේක. සෝහන් වෙන්න පින තියෙනවා. එහෙමයි. සෝහන් වෙන්න පින තියෙනවා. ඉක්බිති ඔහුට සංග්‍රහ කරනු කැමැති වූසේක් රතු දෙපටක් ඇඳ සුගත මහා චීවරය පෙරවා දෙව්විමන සදිසි ගඳ කිලිය හැර එත් ගව අස් මිනිස් බලු ආදීන්ගේ කුණප ගඳ සහිත කසල ස්ථානයට ගොස් එහි මග ගඳකිලියෙහි මෙන් වැඩ සිටිසේක. ඒ අරඹයා සුචිලෝමස්ස යක්කස්ස භවනයේ කියන ලදී. දැන් බලන්නකෝ. ඒ පරිසරය හරියට කොයි වගේද කියලා. නේද? දැන් සාමාන්‍යයෙන් මාංශ අනුභව කරන ඒ මිනිස්සු හිටියාම ඒ මිනිස්සු ඇත්තුන්ගේ ගවයන්ගේ ඊළඟට අශ්වයන්ගේ මිනිස්සුන්ගේ බල්ලන්ගේ නේද? ඒ හැම සත්වයකගෙම කුණු ටික ශරීර වලින් එකතු වෙන වේවා එහෙම නැත්නම් බයිස්රාවී ද්‍රව්‍ය. ගිහිල්ලා දාන තැනට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරා හරියට මේ ඉන්නේ ගඳ කිලියේ සුගන්ධ කුටිය වැඩ ඉන්නවා වගේ. එහෙමයි. පාහිර තියෙන පරිසරයේ සම්පූර්ණයෙන්ම ගඳ මේ දුර්ගන්ධය අපිරිසුදුයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා හරියට සුගන්ධ කුටිය වැඩ ඉන්නවා වගේ. ඊළඟට මෙතන සඳහන් වෙනවා කරෝ. දැන් කරලෝම කියලා සඳහන් වුණා නේද? එහෙමයි. කිඹුල් පිටක් මෙන් උළුවලින් විෂම ලෙස වැසූ වහලක් මෙන් ගොරෝසු ශරීරයක් ඇත්තේය. එතකොට දැන් අපි දන්නවා එහෙම සත්වෝ ඉන්නවනේ. එහෙමයි. කිඹුල්ලෝ එහෙමයි. අපිට පේන්නේ කිඹුල්ලොන්ගේ මේ කටු තියෙනකොට ඒක මේ අනිත් සත්තුන්ට ඒ ළඟට එන සත්තුන්ගේට ඒ විදිහට ආවරණය වීම සඳහා එහෙම නැත්නම් පරිස්සම් වීම සඳහා ආරක්ෂිත කබායක් වගේ කියලා. එහෙමයි. ඒතර කබල්ලෑය. ඉත්තෑය. මේ වගේ සත්තුන්ගේ එහෙම තියෙනවනේ ශරීරවල. ඉතින් එහෙම තිබුණාට ඒක හරියට මේ කිඹුල් පිටක් වගේ සහ උළු වලින් විෂම ලෙස වැසූ වහලක් වගේ. එහෙමයි. තමයි අර කරලෝම කියන්නේ ගුරුසු ස්වභාවයක් තමයි ඒ යක්ෂයාගේ ස්වභාවය මතු පිට. හේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේහි දැන් එතකොට මේ උල්ලුල් වගේ තමයි ඒවා පිහිටලා තියෙන්නේ. එහෙමයි. ඒ කරලෝම කියලා මේ ඒ විදිහට පිහිටන්න හේතුව දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේහි සීල සම්පන්න උපාසකයෙකි. දැන් අර සුචිලෝම පැවිදි වෙලා හිටියේ එහෙමයි. මේ කරලෝම උපාසකයෙක්. එහෙමයි. හැබැයි සීල සම්පන්නයි. එක් දිනක් විහාරෙහි විසිතුරු ඇතිරිලි ආදිය අතුරුන ලද බිමෙහි සංගීක ඇතිරිල්ලක තම උතුරු සලුව නොඑලා හිඳගත්තේය. හිඳගත්තා උතුරු සලුව එලානේ නැතුව. එහෙමයි. සංගීක තෙලක් බෙදාගෙන තම අත්වලින් ශරීරයේ ගල්වා ගත්තේ යයිද කියති. එතකොට මෙතන සඳහන් වෙනවා පහනට දාන්න තිබුණු තෙලක් හෝ පහනේ දමා තිබුණු තෙලක් හෝ. හරිද? එහෙමයි. තෙලක් මොකද කළේ? තමන්ගේ ශරීරයේ ගල්ව ගත්තා. දැන් මේ සාංගික එකක් නේ. එහෙමයි. තෙලක් ගල්ව ගත්තා.
ඒ කර්මය නිසා ස්වර්ගයේ ඉපදීමට නොහැකි වූයේ දිවි ලෝක යන්න බැරි වුණා. නොහැකි වූයේ ඒ ගම් දොරෙහිම කසල යකෙක් වී උපදිනි. කසල යක්ෂයෙක් වෙලා ඉපදුනේ. උපන් පමණින්ම ඔහුගේද කසල ශරීරය කලින් කියන ලද පරිදිම වේ. හේ දෙදෙනාම යහළු බවට පත් වූයේය. මෙසේ කරගේ කර බව ගොරෝසු බව දත යුත්තේ. ඔන්න කරලෝම කියලා කියන සත්‍ය මේ යක්ෂයාගේ ස්වභාවය. එහෙම. ඉතින් සහන් මේ සූත දේශනාවේ අටුවාවත් එක්ක තව ලොකු විස්තරයක් සඳහන් වෙනවා. ඒ නිසා අපි ඊළඟ දේශනාවට තබාගෙන කාලේ තබාගෙන අද දවසට අපි අවසන් කරමු. ඉතිරි අර්ධය ඊළඟ සාකච්ඡාවේදී සිද්ධ කරන්න. ඒ වගේම අපිට දැන් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි එතකොට මෙතෙක් දුරට අපි සාකච්ඡා කිරීමේදී අපිට පැහැදිලි ඉතාම වටිනා ධර්ම කාරණා රාශියක් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙනවා අපේ ජීවිතවලට එකතු කරගන්න පිළිවන්කම ලැබෙනවා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ කර්මය ඊටා සියුම්ව අපේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියන කාරණාව මෙලොවටත් පරලොවටත් ඒ කොයි විදිහටද බලපාන්නේ කියන කාරණාව අපිට මෙතුලින් ඊටාම හොඳින් පැහැදිලි වෙන සූත්‍ර දේශනාවන් දිත්‍යක් තමයි අද සාකච්ඡාවට ගැනුනේ. ඉතින් ධර්මය මනමින් අවබෝධ කරගන්න, කර්මය පසක් කරගන්න, ඔබට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න ජාතියේ බෞද්ධ නාලිකාව වේදිකාවක් කේන්ද්‍රස්ථානයක් බවටම පත් වේවා කියන ප්‍රාර්ථනාවත් සමග අද දවසේදී අපට වැඩසටහන නිමාවට පත් කරන්නට කාල වේලාව එළඹ තිබෙනවා. මේ කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහනට පමණක් නොවේ සූවිසි පැය මුළුල්ලේම විසුරුවාලන බෞද්ධ නාලිකාවේ සියලුම වැඩසටහන් සඳහා තමන් වහන්සේගේ ඒ පූර්ණ අවවාද අනුශාසනාවන් ලබා දෙමින් කටයුතු කරන මේ ශාසනික සේවාවට පමණක් සීමා නොවි මහා සමාජීය සේවාවන් ඉෂ්ට සිද්ධ කරන්නටද අපමණ වෙහෙසෙන කැපවන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මේ සියල්ල අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මෙපින් ධම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් සුවහසක් ශ්‍රාවක දනන්හට ප්‍රේක්ෂක දනන්හට සුවපත් වූ අනාගතයක් පතමින් අදට සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණ වේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්